ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල රංජිත් සියඹලාපිටිය මහතා නැවතත් නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් ඡන්දයෙන් තෝරාපත් කරන ලැබ මම සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා ඩීසල් ලබා දීමට රජය තීරණය කරයි. වගා හානි සඳහා ලබා දෙන වන්දි මුදල ලබන සඳුදා සිට ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. ලබන සඳුදා ඉඳන් ගොවිට දෙන්න තියෙන වන්දි මුදල අපි ලබා දීමට කටයුතු කරනවා. යුක්‍රේනයේ මරියුපෝල් නගරය සම්පූර්ණයෙන් රුසියාවට නතු වෙයි. අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ දහවනයෙන් නිවත්වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් සියලුම ලංකම බස් රථ හෙට සාමාන්‍ය පරිදි දහවනය වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. මේ අතර හෙට දුම්රිය දහවනය සිදුවන්නේ මගී අවශ්‍යතාව මත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. පෞද්ගලික බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. දිවයින පුරා පවතින ඩීසල් හිඟේ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා අවධාරණය කර ඇත්තේ. එමෙන්ම බොහෝ විට එළැමෙන 12 වෙනිදා තෙක් බස් ධාවනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවද ගැමුණු විජේරත්න මහතා අවධාරණය කරනවා. විශේෂයෙන්ම කියන්නේ අද මධ්‍යම රාත්‍රියේ 12 සිට අපිට බස් ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේම අපි හිතන්නේ හෙට විතරක් නෙවෙයි ඉදිරි දින කිහිපය තුල අපිට බස් රථ ධාවනයෙන් බොහෝ දුරට ඉවත් වෙන්න සිදු වේවි. මොකද ඉන්ධන නොමැතිව අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මේ වන විටත් ඩීසල් ඉන්ධන පෙරුම් මල් වල නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපිට හිතාමත් කනගාටුයි. අත්‍යවශ්‍ය සේවාවල්වත් අපි උත්සාහ ගන්නවා කරන්න. මේ අතර හෙට දිනේ සියලුම ලංගම බස් රථ සාමාන්‍ය පරිදි දහවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ සියලුම වෘත්තීය සමිතිය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බවයි. සාකච්ඡා කරා ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඩිපෝ කළමනාකරුවන් සමග මේට සමගාමීව මොකද කරන්න කියලා. එන් අනතුරුව අපි තීන්දුව කරා හෙට දිනේදී ශ්‍රී ලංකා බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කරන්න. ඒ වගේම අපි ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා කිසියම් ආකාරයකට උන්ට ආරක්ෂාව සැලසීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂක විධිවිධාන සලස්වන ලෙසත් අපි ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියා. සාමාන්‍ය පරිදි අපි බස් රථ 5200ක් පමණ ධාවනය කරන්නට බලාපොරොත්තු වෙනවා. දුර්ගමන් සේවා බස් රථ 1500ක් පමණ තියෙනවා. මේ අතර මගේ අවශ්‍යතා මත හෙට දුම්රිය දහවන කටයුතු සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ වෘත්තීය සමිති රැසක් හෙට වර්ජනයට සහභාගී නොවන බවට මේ වන විට දැනුම් දී ඇති බවයි. දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය රියදුරු සහ ප්‍රවාහන උපදේපාර්තමේන්තුවේ අනිකුත් කිසිදු සංගමයක් මේ වෙනතුරු ඔවුන් වැඩ වර්ජනය කරන බවට අපිට ලිඛිතව හෝ වාචිකව දන්වලා නැහැ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේ ධාවනය කිරීමට නියමිත සියලුම දුම්රියන් අපිට ධාවනය කිරීමට හැකි වේවයි කියලා. රියදුරු සංගමය, නියාමක සංගමය සහ දුම්රිය ස්ථානාධිපති සංගමය සමග ඊයේ දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා පවත්වන සාකච්ඡාවේදී ඔවුන් ප්‍රකාශ කළේ ඔවුන් කිසිදු වැඩවැරීමක් සිදු කරන්නේ. ඒ අනුව ධාවන කාර්ය මණ්ඩලයේ තින බැවින් මම හිතනවා අපිට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පවතින ප්‍රදේශයේ හෝ දුම්රිය ධාවනය කිරීමට හැකියාව තියෙයි කියලා. මේ අතර හෙට දිනේදී පැවැත්වීමට නියමිත වැඩවර්ජනය සඳහා තම සංගමය සහාය ලබා දීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සේවා මණ්ඩලයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සියලු ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ හෙට පැවැත්වෙන අදාළ වර්ජනය සඳහා සහයෝගය ලබා නොදෙන ලෙසටයි.
හෙට ඒ කියන්නේ 2022 වෙනි දින පවත්වන දීප ව්‍යාප්ත වැඩවර්ජනය සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ අපේ කිසිම සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට අපි ඉල්ලා සිටිනවා මේ වැඩවර්ජනයට සහයෝගය දෙන්න එපා කියන එක. නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් වුණා. ඒ ඔහු නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු නියෝජ්‍ය කතානායක ධුරය සඳහාමයි. අද පාර්ලිමේන්තුව රැසූ අවස්ථාවේ ප්‍රථමයෙන් සිදු කෙරුණේ පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සමාජිකයෙකු උපත් කර ගැනීමයි. එහිදී නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වුණා. දැන් නියෝජ්‍ය කතානායකවරයෙකු ඡන්දයෙන් පත් කර ගැනීම තෝරාපත් කර ගැනීමයි දැන් ඊළඟට කරන්න තියෙන්නේ. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කෑගල්ලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ නම මම යෝජනා කරනවා. මම ස්ථිර කරනවා ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ නම නියෝජ්‍ය කතානායක ධූරය සඳහා. ගරු රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ පූර්ණ සහයෝගය තිබෙන බව ඔබතුමාට දන්නවා. වෙනත් නම් තිබේද? අපේ අපේක්ෂකයා විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමාගේ නම යෝජනා කරනවා. ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමාගේ නම මම ස්ථිර කරනවා. ඒ අනුව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වූ බැවින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 4 යටතේ රහස් ඡන්දයක් පැවැත්වීමටයි කතානායකවරයා තීරණය කළේ. එක් මන්ත්‍රීවරයෙකුට වැඩි ගණනක් යෝජනා කර ස්ථිර කර ඇතියින් බෙදුම් සීනු මිනිත්තු 5ක් නාද කිරීමෙන් පසුව ඡන්ද පත්‍රිකා මාර්ගයෙන් නියෝජ්‍ය කතානායකවරු තෝරාපත් කිරීම පාර්ලිමේන්තුව විසින් කළ යුත්තේය. ඊට අනුකූලව බෙදුම් සීනුව විනාඩි 5ක් නාද කරනු ලැබේ. කරන ලද ඡන්ද පත්‍රිකාව සභාගර්භයේ මැද තබා තිබෙන ඡන්ද පෙට්ටියට යොමු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. කෙසේ නමුත් පැවති රහස් ඡන්දයෙන් අනතුරුව වැඩි ඡන්ද 83කින් රංජිත් සියඹලාපිටිය මහතා නැවතත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා තේරීපත් වුණා. ගරු රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා ඡන්ද 148යි. ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා ඡන්ද 65යි. නරක් වූ ඡන්ද සංඛ්‍යාව 3යි. ඒ අනුව රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් ඡන්දයෙන් තෝරාපත් කරන ලැබ මම සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ඉදිරි දිනවල ඉන්ධන බෙදා හැරීමේදී විදුලි උත්පාදනයට වැඩි ප්‍රමුඛතාවය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් විදුලි බල පද්ධතියට ඇති වූ ගැටලුකාරී තත්ත්වය මීට හේතු වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. නෞකාවක් ඇනෝම් කරන්න අපි මාසයකට ඉස්සෙල්ලා තමයි මේ ක්‍රමවේදය හදන්නේ. ඒ නිසා අපි කනගාටුව පළ කරනවා විශේෂයෙන්ම ජනතාවට වෙලා තිබෙන මේ තදබදයන් පිළිබඳව. ඊයේ පෙරේද දවසේ නැවත වතාවක් පෝලිං තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම මම මේ වෙලාවේ කියනවා අපිට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග අපේ රටේ තියෙනවා. අපි ඊයේ දවසේත් පැමිණිච්ච නැවත් එක්ක ඊයේ රෑ ඉඳලා අපි පෙට්‍රල් ඉන්ධන පිරවුම් වලට යන්න දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දින 3ක් විතර යනකොට අපිට පෙට්‍රල් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඩීසල් පිළිබඳව අපිට යම් ගැටලුවක් තියෙනවා. ගැටලුවක් කියන්නේ ප්‍රමාණවත් තොග නැතිවීම නෙවෙයි. විශේෂයෙන්ම පහුගිය දින කීපේ නොරොච්චෝලේ බලාගාරයේ කඩාවැට ඉරිදා සවස් වෙනකොට නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 275ක් පද්ධතියෙන් ඉවත් වීම නිසා අපිට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න සිද්ධ වුණා. අපි එක පැත්තකින් ඉන්ධන ටික ඉන්ධන පිරවුම් හල් වලට දීලා ඉවරලා ඉන්ධන පොලිම නැති කරනවද? එහෙම නැත්නම් අපේ ඉන්ධන ටික බලාගාර වලට දීලා ඉවරලා පැය 3යි විනාඩි 20ට විදුලි කප්පාදුව පවත්වාගෙන යනවද කියන එක. ඉන්ධන පිරවුම් වලට ඕන තරම් අපිට දීසල් නිකුත් කරන්න පුළුවන්. හැබැයි එසේ වෙනව නම් අපිට අනිවාර්යයෙන්ම අපේ තියෙන විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20 ඉඳලා පැය 7ක් 8ක් දක්වා යන්න වෙනවා. ඒ නිසා රජයක් හැටියට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කළ යුතු නිසා අපේ බලාගාරවලට අපි මේ දවස්වල කළමනාකරණය කරන ඉන්ධන තොග වලින් වැඩි කොටසක් අපි දාලා තියෙනවා බලාගාර වෙනුවෙන්. මේ වෙලාවේ අපිට ජල විදුලි බලාගාර වලින් ලබා ගන්න පුළුවන් උපරිම ධාරිතාව අපි අරගෙන තියෙනවා. ඒ නිසා ඉදිරි දින 5 වෙනුවෙන් ඔවුන් අපිට සහතිකයක් දීලා තියෙනවා නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙන බලාපොරොත්තු වන ඉරිදා හවස. ඒ වෙනකන් අපිට යම් ආකාරයකින් කළමනාකරණය කරගත යුතුයි අපේ තිබෙන ඩීසල් තොග. මොකද අපේ ඩීසල් ඊළඟ නෞකාව පැමිණීමට නියමිතලා තිබෙන 11 වෙනිදා ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ ඒක සමහරට තව දින 2ක් ප්‍රමාද වෙයි. ඒ දින 2ක් ප්‍රමාද වුණත් අපිට තියෙන තොග කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දෛනිකව මෙට්‍රික් ටන් 4000ක් නිකුත් කරනවා වෙළඳපොළට ඩීසල් වශයෙන්. නමුත් අපි මේ දින කීපේ මෙට්‍රික් ටන් 1000ක් 1500ක් පමණයි අපිට නිකුත් කළ හැක්කේ. මොකද අපේ ප්‍රමුඛතාවය වෙන්නේ බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් මේ වෙලාවේ අපේ විදුලි බලාගාර සම්පූර්ණ දිව්වත් ජල විදුලි බලාගාර. අපේ සම්පූර්ණ තාප බලාගාර ටික දිව්වත් අපිට ධාරිතාව මදි. අපි මේක තේරුම් ගන්න ඕන 2010
14 ඉඳලා අපේ විදුලි බල පද්ධතියට අලුතෙන් එකතු වෙලා නැහැ මෙගාවට් 350ක් අනිවාර්යයෙන්ම එකතු හේතුයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඩීසල් තොග රැස් කරන්න එපා. ඩීසල් අපි යම්කිසි සීමාවක් ඇතුව නිකුත් කරන්නේ විදුලියේ බලය පැය 3යි විනාඩි 20ට කප්පාදුව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා. නමුත් අපි අඛණ්ඩව ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අපි කරනවා. ඉන්ධන ටික මිලදී ගන්න විදුලි බලය අපිට ජනනය කරන්න ඒ අවශ්‍ය ඩොලර් ටික අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඩොලර් ටික આવුත් විතරයි. හැබැයි කවුරු හරි හිතනවා නම් හර්තාල් කරන එකෙන් මේක ඩොලර් ටික අපිට ගලා යනවා කියලා. උද්ඝෝෂණය කරන ඒවායි මේ අපිට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂණය කරන පිරිස් දැනගත යුතුයි අපේ කර්මාන්ත පවත්වාගෙන ගියොත් විතරයි අපිට මේ කටයුත්ත අපිට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. පහුගිය කාලේ සමාජ මාධ්‍යවල සමහරු වාර්තා කරලා තිබුණා රුපියල් 80ට පෙට්‍රල් දෙනවා බඩේරුංග වලින් කියලා. අපි මේ පුද්ගලයන්ට කතා කරා. හැබැයි කනගාටුව කරුණ සමාජ මාධ්‍යෙන් එහෙම යෝජනා කරනවා. හැබැයි ඇවිල්ලා අමාත්‍යාංශයක් එක්ක එකට කටයුතු කරලා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න අඩුම තරමේ සාකච්ඡාවකටත් එන්න කැමති නැහැ. ඒක තමයි යථාර්ථය. දැනට කඩා වැටීමට ලක් ඇති වී වගාවට හා අනිකුත් භෝග වගාවන්ට එම පොහොර ලබා දීමට අපේක්ෂා කරන මිල මොකක්ද? අපි මේ යලකන්නේට ගොවීන්ට මේ වෙනකොට ඝන කාබනික පොහොරත් දියර පොහොරත් දැන් ලබලා දෙනවා. ඒ වගේම අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිර්දේශයක් තියෙනවා. ඒකට අඩු වෙන නයිට්‍රජන් ප්‍රමාණයට යූරියා ලබලා දෙන්න කියලා ඒක ආනයනය කරන කටයුත්ත අපේ පොහොර සමාගම් දෙකෙන්ම දැන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ගහලා මේ රටේ ගොවි ජනතාවට අඩුම වශයෙන් අක්කරයකට කිලෝ 25ක් හරි යූරියා නොමිලේ ලබලා දෙන්න ලබන සඳහා ඉඳන් ගොවිට දෙන්න තියෙන වන්දි මුදල අපි ලබලා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ තියෙන පොහොර මිල සඳහා මිල සූත්‍රයක් අපි ගේනවා. ඒ මිල සූත්‍රය ගේනවා වගේම සෑම වර්ගයේම පොහොර වලට අපි සහනාධාරයකුත් ලබලා දීමට කටයුතු කරනවා. මේ අතර ඉන්ධන පිරවුම්හල් වලින් අද සිට ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම අද සිට යලි සීමා කර තිබෙනවා. ඒ අනුව යතුරුපැදියක් සඳහා ඉන්ධන ලබා දෙන්නේ රුපියල් 2000ක් දක්වා පමණයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3000ක් යන අගයක් මතයි ඉන්ධන ලබා දීම සිදුවන්නේ. කාර් වෑන් සහ ජීප් සඳහා ඉන්ධන ලබා ගත හැකි රුපියල් 8000ක් වන උපරිමයක් සඳහා පමණයි. එමෙන්ම බස් ලොරි සහ වාණිජ වාහන සඳහා මෙම සීමා බදල නොපැවැත්වෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ. රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍ය වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිල විචලනය වැළැක්වීම පිණිස අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි ව්‍යාපාරිකයින්ගේ ඉල්ලනවා අපි දාලා තියෙන්නේ උපරිම සිල්ලර මිල. ඒක තාමත් පැහැදිලිව අපි කියන උපරිම සිල්ලර මිල. මීට වඩා වැඩියෙන් විකුණන්න බෑ. හැබැයි මීට වඩා කොච්චර අඩු කරලා වික්කත් කමක් නැහැ. ඒ නිසා අපි ඉල්ලනවා මීට වඩා අඩු මිලකට දෙන්න. පුළුවන් තරම් උත්සාහයක් ගන්න. ඒක මේ වෙලාවේ සමාජ වගකීම ජනතාව ඉන්න ඉතාමත් අමාරුවෙන් අපි මේ උත්සාහ කළේ මේක දිනෙන් දින ශීඝ්‍රයෙන් අකණ්ඩව මිල ඉහළ යාම වළක්වා ගන්න අපි වැටක් ගහලා තියෙනවා. ඒ වැටෙන් පැනලා දැන් ඒ මිලට අරතරම් වේගයකින් ඉහළ යන්න බෑ. ඒක අපට විශ්වාසයි. ඒ නිසා අන්නේ මිල ඉහළ යාමේ වේගය පාලනය කරලා මිල ඉහළ යාම යම් තාක් දුරට පාලනය කර ගැනීම අරමුණින් බොහොම චේතනාවෙන් කරපු දෙයක්. අඩු ගානේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩවලටවත් පාලන මිලක් දාන්න ඕන. මොකද මේ වෙනකොට විදේශීය රටවල් වලින් ආනයනය කරන භාණ්ඩවල මිල පාලනය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවට මූලිකම හේතුව වෙලා තියෙන්නේ මේ විදේශ විනිමය අනුපාතය. ඩොලරයක රුපියල් වගේ දවස ගානේ වෙනස් වෙනවා. ඒ දවස ගානේ වෙනස් වෙනකොට ස්ථිර මිලක් අපිට ප්‍රකාශයට පත් කරගන්න බැරි මට්ටමක තියෙනවා. වෙනකොට නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවක් පාරිභෝගික කටයුතු අධිකාරිය තුල නැහැ. නැති වෙන්න හේතුව නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවක් දාපු ගමන් අපිට මිලක් අවශ්‍යයි. නිශ්චිත. ඒතර ඒ පාලන මිලක් නොවුනත් ඒ මිල අපෙන් අහන්න නැතුව වැඩි කරන්න බෑ. එතකොට ප්‍රශ්නේ තියෙන දැන් විදේශ විනිමය අනුපාතය වෙනස නිසා ස්ථිර මිලක් අපට හදාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ 2015 වසරෙන් පසු වියලේ මණ්ඩලය විසින් ලබාගත් ඉහළම ආරක්ෂිත වීදෝගය තමයි මේ වසර තුල අපි ලබාගෙන තිබෙන්නේ. මෙට්‍රික් ටන් 70000කට අධික ප්‍රමාණයක් අපි ලබා ගන්න පුළුවන් වුණා. ඒ වී උත්සව සමයේ ඉලක්ක කරගෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අපි තීරණයක් ගත්තා සතොස සම්පකාර සහ සුපිරිවෙල්සල් ජාලය හරහා සහන මිලට ලබා දෙන්න කියලා උත්සව සමය ඉලක්ක කරගෙන. ඒ නිසා ඒ සහල් අප්‍රේල් මාසයේ මුල සතියේ සිටම අපි මේ වෙනතෙක් ලබා දීමට කටයුතු කරන ලබනවා. ඒ නිසා අද වෙනකොට සියලුම සුපිරිවෙල්සල් ජාලය හරහා ඒ වගේම සතොස සහ සම්පකාර ජාලය හරහා රුපියල් 140ක් වැනි මිලකට අපේ ලබා දෙන්න ලබන සහල් ලබා ගන්න පුළුවන් ඕනෑම පාරිභෝගිකයෙකුට. ඒ නිසා දැනට නිකුත් කරලා තියෙන පාරිභෝගික අධිකාරියෙන් ලබා දීලා තිබෙනා මේ උපරිම සිල්ලර මිල කිසිසේත්ම මේ අපි ලබා
ලබා දෙන සහල් සඳහා අදාළ වෙන්නේ නැහැ. ඒ සහල් අනිවාර්යයෙන්ම අපි ලබා දෙන මිලටම තමයි අලෙවි කරන්න ඕන. රුපියල් 140 ලබා දෙන සහල් 145 මිලට තමයි ඔවුන් අලෙවි කරන්නේ. ඒ නිසා රුපියල් 145 ඉහළ මිලකට අපේ ලබා දෙන සහල් අලෙවි කිරීමට උන්ට හැකියාවක් නැහැ. ගත වූ දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 6,63,469ක් ලෙසයි. මේ අතර ඊයේ මෙරටින් තවත් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,507ක් ලෙසයි දැක්වුණේ. කෙසේ වෙතත් මෙරටින් අඛණ්ඩව කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩු මට්ටමක පැවතියත් තවදුරටත් වසංගත අවදානම එලෙසින්ම පවතින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි නැඹුරු වී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 828ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,134ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා බටපිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සිය ආචාර්ය පුද කිරීමට කටයුතු කළා. ඊයේ දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී 243 දෙනෙකුගෙන් යුද හමුදා බටපිරිසට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ඇතුළු යුද හමුදාවේ රෙජිමෙන්තු 12ක් නියෝජනය කරමින් නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයන් 208 දෙනෙකු සහභාගී වන බවයි වාර්තා වන්නේ. මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙහෙයුමට සහභාගී වන සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට සුබ පැතුම් එක් කළ අතර විනයගරුකව සහ කැපවීමකින් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කරනු ලැබුවා. යළිත් වරක් ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1102 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ අනුව මේ වසරේ ගත වූ පළමු මාස පහ තුළ ඩෙංගු රෝගීන් 17405 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පසුගිය වසරේ මෙම කාලය තුළ ඩෙංගු රෝගීන් 8936 දෙනෙකු පමණක් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. පසුගිය සතිය තුළ හඳුනාගත් රෝගීන්ගෙන් 207 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකුද ගාල්ල දිස්ත්‍රික්කයෙන් 111 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ මෙන්ම කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂිතයි. පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට වැසි සල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රියතුරු බලපත්‍ර ලබා නොදෙන ලෙස නව තීරණයක් තලේබාන් පාලනය විසින් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සඳහා රීදුරු බලපත්‍ර ලබා නොදෙන ලෙස තලේබාන් රජය එරට හේරිත් නගරේ මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇෆ්ගනිස්තානයේ කාන්තා රීදුරන් වැඩි පිරිසක් හේරිත් නගරේ වාසය කරන බැවින් එම නගරේ මූලික කර එම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව හේරිත් නගරේ නගර බලධාරීන් විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රිය පුහුණුවීම් සිදු කිරීම පමණක් නොව ඔවුන්ට රීදුරු බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නයි තලේබාන් රජය නිල වශයෙන් තමන් වෙත දන්වා ඇති බවටද දැනුම් දී තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ හේරිත් නගරේ රියදුරු පුහුණු පාසල් පවත්වාගෙන යාම ඇෆ්ගන් රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුව යටතේ සිදු කෙරෙනු බැවින් ඇෆ්ගන් කාන්තාවන් වෙත රිය පැදවීම තහනම් වීම ස්ථිර වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
උතුරු කොරියාව විසින් පසුගියදා ප්යොන්ග්යාන්ග්හි සූනාන් ගුවන්තොටුපලින් බැලිස්ටික් මිසයිලයක් දියත් කළ බවට දකුණු කොරියාව සහ ජපානය විසින් චෝදනා කර තිබෙනවා. දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා සඳහන් කළේ මිසයිල ජපානයේ මුහුද දෙසට කිලෝමීටර් 470ක් දුර ගමන් කළ බවයි. මෙම දියත් කිරීම කොරියානු අර්ධද්වීපයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමයට සහ ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් වන අතර එය පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ යෝජනා උල්ලංඝනය කරන්නක් බවටද දකුණු කොරියාව විසින් චෝදනා කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් උතුරු කොරියාවේ සිදුවිය හැකි ඕනෑම මිසයිල් දියත් කිරීමක් ඉදිරියේදී ගැඹුරු නිරීක්ෂණය කරන බවට දකුණු කොරියානු පාර්ශවය දැනුම් දී ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විටත් පූර්ණ එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ඇන්තනි බ්ලින්කන් මේ වන විට මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බවටයි රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ඉහළම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයා දින කිහිපයක් ජනාධිපති ජෝ බයිඩන්ව පෞද්ගලිකව මුණගැසී නොමැති බැවින් ජෝ බයිඩන් ඔහුගේ ආශ්‍රිතයෙකු ලෙස නොසලකන බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සමීප ආශ්‍රිතයන් හුදකලා කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. හෙට මැයි මාස 6 වෙනිදා ශ්‍රීමත් රෝලන් හිල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ලෙස බ්‍රතාන්‍ය රජය විසින් ලොව ප්‍රථම තැපල් මුද්‍රය නිකුත් කර ඇත්තේ 1840 මැයි මාස 6 වන දිනයි. 1889 දී පැරිසී පැවති ලෝක ප්‍රසිද්ධ යුනිවර්සල් ප්‍රදර්ශනයේදී අයිෆල් කුළුණ නිල වශයෙන් මහජනයාට විවෘත කිරීම සිදු කර ඇත්තේ 1889 මැයි මාස 6 වන දිනයි. බටහිර මනෝවිශ්ලේෂණවාදී නිර්මාතෘ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ උපත සිදු වී ඇත්තේ 1859 මැයි මාස 6 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.